සුබ දවසක් මම මම අදාහවේ රචනා ප්‍රශ්න අරගෙන. එතකොට අපි කලින් වීඩියෝ වල කෙල් ප්‍රශ්නයි විභාග ප්‍රශ්නයි සාකච්ඡා කරලා ඉවරයි නේද? අද තියෙන දෙවෙනි පද. දෙවෙනි පදේම රචනා ප්‍රශ්න තියෙනවා. රචනා ප්‍රශ්න 12න් ඔයාලා කරන්න ඕනේ A කොටසෙන් 5කුයි B කොටසෙන් 5කුයි කරන්න ඕනේ. හරි අපි දැන් මුලින්ම බලමු A කොටස. බලන්න මුලින්ම පළවෙනි ප්‍රශ්නේ තියෙනවා y සමාන 2 ධන x ඍණ x වර්ග ශීතයේ ප්‍රස්ථාරයෙන් සඳහා සකස් කරන ලද අසම්පූර්ණ අගය වර්ග පහක් දී ඇත. හරි වර්ග දෙක දෙනවා නේ. ඔබ පොඩ්ඩක් ලියා ගන්න මොකද අපිට ප්‍රස්ථාරයෙන් දෙක ඕනේ නේද? තොන් x ආගේ දෙක දෙනවා y ආගේ දෙක දෙනවා. එතකොට ඍණ 2 බිඳුව භාගය 1 ඍණ 2 1 2 3 ඔහොම දිලා දෙනවා. හරි මෙතන ඍණ 4 මෙතන හිස් තන 2 2යි 4න් 1 2යි 4න් 1 2 බිඳුව ඍණ 4 හරි ඔහොම තමයි වර්ග දෙලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ ස්ථාන ටික ස්ථාන එකයි ස්ථාන තියෙන්නේ ඒක පුරව ගන්න තමයි තියෙන්නේ. එතකොට අපි දන්නවා මේක රටාවකට අනුව යන්න නේද? බලන්න මෙතනත් එක දින මෙතනත් දෙක දින මෙතන ඍණ 4 මෙතන ඍණ 4 එහෙනම් මෙතන නෝන බිඳුව ඒක ඔන්නෝක ආදේශ කරලා ගන්න පුළුවන්. මුලින්ම අහන්නේ එක්සාම්පල් ඍණ 1 පිට y කියලා කියන ඒක ගන්න මෙහෙම. සිතේ දේවල් මොකද්ද? y සමානයි 2 ධන x ඍණ x වර්ග. මෙහෙම සිතේ තියෙනවා. ඕකේ දැන් x වල අපි ඍණ එක ආදේශ කරනවා. එච්චරයි කරන්නේ x වල ඍණ එක ආදේශ කරනවා. එතකොට මෙතන ඍණ එක ඍණ එක වර්ග 1යි මෙතන ඒ ඍණ එක ඍණ වෙනවා. එතකොට උත්තරේ කීයද? බිඳුව. ඉතින් මෙතන ගන්න උත්තරේ බිඳුවයි. හරි රෝමන එකේ උත්තර ඔබ. ඊට පස්සේ අපි රෝමන එක 2. දැන් තමයි ප්‍රස්තාරය අඳින්න කියන්නේ. x අක්ෂය y අක්ෂය කුඩා වෙන. ඉතින් ඔයාලා අර ප්‍රස්තාරය අඳින්න තියෙන්නේ. අන්න ඒක පාවිච්චි කරන්න කියලා කියන්නේ. අපිට ඒක තව මේ ප්‍රස්තාර කොටේ නැති හින්දා මම මෙහෙම අඳින්නේ. ඔයාලා ප්‍රස්තාර කොට කියන හින්දා ප්‍රස්තාර කොටේ අඳිනවා. හරි මේක තියෙනවා ටික භාගය ලකුණු කරගන්න තමයි 2යි 4න් 1 කියන 2.2යි 5. ඒ කියන්නේ මේ එක පරතරයක් කොටස් 4කට බෙදලා ඒකේ කොටසක් තමයි 4න් 1ක් කියලා කියන්නේ. හරි. ඒක අපි ගහමු බලන්න. බලන්න y ගේ උපරිමගේ අවමගේ ඍණ 4 ආය උපරිමගේ 2යි 4න් 1. ඒ කියන්නේ 3ක් විතර ඕන වෙනවා. x ඍණ 2 ඉඳන් ධන 3ට යන්නේ. ඔව් මේ වගේ එකක් ගහමු අපි. 1 2 3 සක්ෂය බිඳුව ඍණ 1 ඍණ 2 ඊට පස්සේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 අහලම යකට 1 2 3 මේ y අක්ෂය. හරි. මම දලවට අඳින්න වල තේරුම් ගන්න පුළුවන් විදිහට ඔයාලා අඳිද්දිලා හරියට අඳ ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න දැන් අපි ලක්ෂණ බලමු. ඍණ 2 ඍණ 4 මේ හරිය වගේ ඍණ 1 බිඳුව මේ හරිය බිඳුව 2 මේ හරිය භාගය 2යි 4යි. භාගය කියන්නේ බිඳුව 1යි හරියවද? ඒ 4න් 1 මේ හරිය වගේම ලෝන් කරනවා. 1 2 මේ හරිය 2 බිඳුව 3 ඍණ 4 මේ දැන් අපිට මේ ටික ලකුණු කරන්න තියෙන්නේ. මේ වගේ ප්‍රස්තාරයක් එනවා. හරිද? මොන ලෝක තමයි ප්‍රස්තාරය. ඊට පස්සේ ප්‍රස්තාර පීතලයක් දාලා මේකේ මොකද කියලා ලියන්න ඕනේ. 2 ධන x ඍණ x වර්ග ඉතින් ප්‍රස්තාරය නෝක. හරි. ඊට පස්සේ බලන්න
ක්‍රමයන් තුන කියනවා y යාගේ ධනව අඩු වෙන x යාගේ පරාසය උදාහරණ. y යාගේ ධනව අඩු වෙන. y යාගේ මෙතන ඉඳන් මෙතන ඍණ වැඩි වෙනවා. මෙතන ඉඳන් මෙතන ධනව වැඩි වෙනවා. මෙතන ඉඳන් මෙතන ධන වැඩි වෙනවා. මෙතන ඉඳන් මෙතන ධනව අඩු වෙනවා. මෙතන ඉඳන් මෙතන ඍණව අඩු වෙනවා. ඔය මොකක්ද කියන්නේ? ධනව අඩු වෙන නේද? ධනව අඩු වෙන කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතන. එතකොට මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතන ගෙතුනා. එතකොට රොමිලක තෝරන නේද? x යාගේ පරාසය. එතකොට x යාගේ පරාසය භාගයයි භාගයයි 2යි අතර. ඔබ ලියන්න හොඳටම ඇති. රොමිලක අතර භාගය 2යි අතර තමයි x යාගේ ධනව අඩු වෙන්නේ. ප්‍රස්ථානේ භාවිත x යාගේ මූලික සොයන්න. බලන්න මේකේ මූල ගණන කියලා තියෙන එක x වර්ග ඍණ x ඍණ 2 සමාන බිඳුව. නේද? මෙන්න මේක නම් බිඳුව සමානයි. y ගියගේ. අර බිඳුව සමානයි 2 ධන x ඍණ x වර්ග. මම මේකේ මේ පද ටික මේ පැත්තට ගෙනවා. එතකොට ඍණ x වර්ග ධන x වර්ග වෙනවා. ඍණ x වෙනවා ඍණ 2 සමාන බිඳුව. එතකොට මේක මේ ඇදලා නේද? ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ මේක කියන්නේ මේකම නේද? y සමාන බිඳුව විතර අදිය තමයි මේ ශිතිය කියලා කියන්නේ. එහෙනම් මේක මූල කියලා කියන්නේ මොකද්ද? එන්න මේ x අක්ෂය යටට දැන්ගෙන. මොකද මූල x සමාන ඍණ 1 හා x සමාන 2 තමයි මූල කියලා කියන්නේ. y සමාන බිඳුව විතර x යගෙන තමයි මූල කියලා කියන්නේ. හරි. ඊට පස්සේ බලමු දියසිත y සමාන ඍණ x ඍණ p වර්ග ධන q ආකාර ලෙවල් p හා q වර්ගය සොයන්න නේද? ඔන්න ඕකට අපිට මේ අලුත් කොටස කියන අලුත් ධර්ම පාවිච්චි කරන්න වෙනවා. ඕකේ කරන්න මෙහෙමයි. මුලින්ම මෙන්න මේක දෙනව නේද? මොකද්ද? අපි දන්න සමීකරණේ. ඔන්න ඕක ඒක අපි හදාගන්න ඕනේ වර්ග පූර්ණය කරලා ඔය කියන ආකාරයට. ඒක හදන්න මෙහෙම. මම මෙතන හදලා පෙන්නන්න. බලන්නකෝ. මේකම දැන් අපිට තියෙන විදිහට බලන්න ඍණ x ඍණ p ගේ වර්ගය නේද? එතකොට ඍණ එකක් එළියෙන් තියෙනවා. අන්න ඒක හදාගන්න මෙහෙම. මම මේ ටික ඔක්කොම ඉස්සර කරන්නේ x වර්ග ධන x ධන 2 මෙන්න මේ විදිහටම ලියාගන්න. ඊට පස්සේ මෙන්න මේ පද දෙක විතර ඍණ ලකුණක් දාගෙන අතරින් ලියනවා. x වර්ගය එතකොට මෙතන x ඍණ නැති හින්දා ඒක ඍණ වෙනවා. ධන 2 එළියෙන් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේකේ ඇතුලේ තියෙන එක වර්ග පූර්ණය කරනවා. වර්ග පූර්ණය කරන විදිහ මතකද? x සම්මුණක දෙකෙන් බෙදලා ඒක වර්ග එකතු කරලා අඩු කරනවා නේ. x වර්ග ඍණ x. එතන මෙතන සම්මුණක ඍණ එකයි ඒක දෙකෙන් බෙදලා ඍණ භාගයයි ඒක වර්ග ධන 4යි. එතකොට ඒක එකතු කරලා වැරදි හින්දා ඍණ 4කුත් එකතු කරනවා. හරි කොහොමද ලියාගත්තා? බලමු දැන්. මෙන්න මේ පද ටිකෙන් අපිට ගන්න පුළුවන් ඔය කියන එක. ඊට පස්සේ මේකයි මේ ඍණ එකයි ලකුණු කරලා ඒකෙම මේ වරකටම දීට ගන්න. හරිද? බලන්න මේ කියන්නේ මොකද්ද? x ඍණ භාගයේ වර්ගය. හැබැයි මුල ඍණ එකක් තියෙනවා. මේ ඍණයි මේ ඍණ වල වෙච්ච ධන එකයි අතර. එතන මම ඒක එළියට ගත්තා. ධන 2. ඍණ x ඍණ භාගයේ මේක අපිට සුළු කරන්න වෙනවා. sorry මෙතන සමාන ලකුණු නෙවෙයි ධන ලකුණක් එන්නේ. සුළු කරන්න වෙනවා. බලන්න සුළු කරොත් කොහොමද එන්නේ කියලා. සුළු කරොත් එන්නේ පොදු හරයක් ගන්න වෙනවා. මෙන්න මෙහෙම එකක් එන්නේ. එතකොට මේකේ බලන්න ඔයාලා කියන p කියෝ මොකද්ද කියලා බලන්න ඕනද? p කියන්නේ x පස්සේ වෙන එක. p සමානයි භාගයයි q සමානයි 9/4. අර විදිහට හදා ගන්නවා. එතකොට මේක වර්ග පූර්ණය ඕනවල. ඒක තමයි අලුත් කොටසකට තියෙන්නේ. අර කොහොමද කරන්නේ කියලා දන්නේ නැතුව මේක හදා ගන්න වෙන්නේ නැහැ.
හරි. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නෙට. ඊළඟට දෙවෙනි එක තියෙන මෙහෙම එකක්. 50 දෙනෙකු කණ්ඩායම ගත කරලා ගෙන කරන සමීක්ෂණයකින් ඔවුන් විසින් දිනකට ලබා ගන්න දුරකථන කාලය පිළිබඳ රැස් කරන තොරතුරු පහක වගේ දැක්වේ. එතකොට දින කැමතුම් කාලය ඒක තියෙන පන්ති වෙන්නේ නේද? පුද්ගලයන් ගණන සංඛ්‍යාත කියලා වර්ණනය කරලා දෙනවා. මෙම සමීක්ෂණ සහභාගී පුද්ගලයන් දිනක තුල ලබාගත් උපරිම දුරකථන කැමතුම් කාලය කුමක්ද? කුමක් වේ හැකිද? එතකොට මෙන්න මේක නම් මොකද ලියන්න ඕනේ. එළිම අපිට උත්තර දාන්න පුළුවන්. මොකක්ද අහන්නේ? මෙන්න මේ දීලා තියෙන දත්තයසලෙන් වල මොකක් මේ උපරිම දුරකථන කැමතුම් කාලය කොපමණද කියලා අහන්නේ. ඒතර ඒක ගන්න මොකද කරන්න ඕනේ? ඔය දීලා තියෙන පන්ති පාසල තියෙන්නේ. අන්න ඒකේ වැඩියෙන් වගේ තියෙන්නේ. අන්න ඒක තමයි ඔය කියන උපරිම දුරකථන කාලය. මිනිත්තු 28. ඔච්චර උත්තර ලියුවා ඕන දේවල්. හදන්න දෙයක් නෑ නිකම් මේක බලලා ලියන්න දෙන්න. හරිද? චර වන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි එක පුද්ගලයන් දින බාධක මධ්‍යම දුරකථන කාලය සොයන. අන්න ඕකට තමයි අපිට ඉතින් වගුවක් ගන්න වෙන්නේ. අපි වගුව ගන්න කොහොමද? පන්ති පාංශ දීර්ඝ එකයි. මේක අර අපිට උපකල්පන මධ්‍යයක් ගන්න කියලා දෙන්න ප්‍රශ්නයක් නෑ. පන්ති පාංශේ මධ්‍යය x සංඛ්‍යාතේ ඊට පස්සේ fx. හරි බිංදු 4 නේ. 4 8 8 12 එහෙම යන්නේ නේද? 12 10 10 20 24 28 හරි ඊට පස්සේ මධ්‍යය ගමු. මධ්‍යය ගන්න දන්නවද? මම ඒකින්ද කියන්න නැතුව ලියනවා. ඊළඟ සංඛ්‍යාත 5 8 10 12 5 දෙක අපිට ඕන සිග්මා f දැන් fx ගන්න ඕන 10යි 6 වරකට 48යි 100යි 10යි 52යි ඊටසේ 68යි 18 18ක් 144යි මෙතන සිග්මා fx ඕන වෙනවා. සිග්මා f નો 50යි සිග්මා fx වෙනවා 632යි. හරි මේක අපි දැන් මධ්‍යන්නේ හොයන්නේ සිග්මා fx සිග්මා f විතරයි හොයන්න තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් කාලය මධ්‍ය ගන්න කාලය එක ගන්නවද? sigma fx අපි වේදනවා sigma fk 632 ඔගේ උත්තරේ ආසන්නව 75 sorry 12.64යි. දවල් කාලයක් නේද මිනිත්තු දාන්න 12.64 මිනිත්තු. හරි. ඊට පස්සේ තුන්වෙනි එක මිනිත්තු කැමතුම් කාලයක් සඳහා රුපියල් 6ක් ගාස්තුවක් වැය වෙන පුද්ගලයෙකු දිනක මධ්‍යම දුරක කැමතුම් ගාස්තු ගණනය කරන්න. එතකොට ඒක කරන්න ඕනද? කියන්නේ මිනිත්තු වල මේ ගන්න. එන්න අපි කරන්නේ මේ මිනිත්තු ගන්න ඔය මිනිත්තු වල වැය වල ගන්න ගුණ කරන්න ගන්නේද? ඒ කියන්නේ අපි 12.64 ගුණ කරන්න ඕනේ 6. මොකද එක මිනිත්තු වල තමයි රුපියල් 6ක් කියලා කියන මිනිත්තු 12.6ක් අතරක් තියෙනවා. ඒකම ගුණ කරන්න ඕනේ 6. එතකොට එන්න රුපියල් 75.84. කියන්නේ දිනකට මෙච්චරක් වැය වෙනවා ඕල් වලට 75.84. හරි ගමලක 4. එහෙද ගන්න දිනක දුරකථන භාග ගන්න කාලය අවම මට්ටම පාත් කරගන්න ලැබුණේ එන කාලෙ මිනිත්තු 500ක් ඉක්මවන බව පෙන්නනවා. හරි ඒක කරන්න වෙනවා. දැන් උතන් කී දෙනෙක් ඉන්නවද? 12.64 50ක් ඉන්නවද? තව මධ්‍යම කාලේ මේක. එතකොට ඒකෙන් ඉන්න මිනිස්සු ගන්න ගුණ කරනවා. ඒතර ඔය එන උත්තරේ කීයද කියලා බලන්න. ඔය උත්තරේ එනවා 632ක්. ඒතකොට මිනිත්තු 632ක් එනවා. එතකොට අපිට පෙන්නන්න කියන්නේ මොකද්ද?
ලැබුවද එම කාලේ මිනිස්සු 500 ඉක්මනවානේ. ඒ කියන්නේ අපි ඊළඟ ගෙවිලිය වල මිනිත්තු 632 විශාලයි. මිනිත්තු 500කට වඩා. ඔබ තමයි පෙන්වන්නේ කියන්නේ. මේ තමයි 632ක් හරිනම් කාලේ යනවා මේ මධ්‍යම කාලේ අරගෙන මිනිස්සු 50 දෙනෙකුට හැදුවා. එතකොට අපිට කියන්නේ මිනිත්තු 500කට වඩා ඒ කාලේ වැඩි කියලා කියනවා. මොනවද වැඩි කියලා පෙන්වන්නේ. හරි ඊළඟට අපි යන තුන්වෙනි ප්‍රශ්නෙට. බලන්න ඔබ දෙන්නේ මාසික වාරික හොයන එක. පුද්ගලික රුපියල් 25000 ගන්න විදුලි උපකරණ මුලින් රුපියල් 5000 ගෙවා ඉතිරි මාස 10කින් ගෙවෙන පොරොන්දු සිටි. න්‍යායසංග සීරාසක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ වාර්ෂික හීනවන ශේෂ ක්‍රමයට. අන්න හීනවන ශේෂ ක්‍රමයට තමයි හදන්න ඕනේ. ඒ ක්‍රමය මතක නැත්තම් ඔය ගාන හදන්න වෙන්නේ නැහැ. න්‍යායසංග ගෙවිය යුතු මාසික වාරිකය අගය ගණනය කරන්න. එතකොට මෙන්න මේවා කරන ගන්න පියවර වල ටික තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. මුලින්ම කරන්න මොකද? ගෙවීමට ඉතිරි මුදල. ගෙවීමට ඉතිරි කියලා යනවා ගෙවීමට ඉතිරි. ඒ කියන්නේ කොහොමද? 25000න් 5000 ගෙවලනේ. 25000න් අපි 5000 අඩු කරනවා. එතකොට එනවා රුපියල් 20000ක් තමයි තව ගෙවන්න තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මාසක ණය කොටස ගන්නවා. හරි. මාසක ණය කොටස. මාසක ණය කියලා කියනවා. එතකොට මේක කීයකින්ද ගෙවනවා කියන්නේ මාස 10කින් නේ. එහෙනම් අපි 20000 10න් බෙදනවා. එතකොට නේද? රුපියල් 2000 තමයි මාසකට ගෙවන්න ඕනේ. ඊට පස්සේ අපි ගන්නවා මාසකට පොලිය 2000 අපි කොහොමද කරනවා? වාර්ෂික පොලිය අනුපාතිකයෙන් 1000ට ඒක මාසික පොලිය අනුපාතික කරන්නේ ඒක 12න් බෙදන්න ඕනේ. එතකොට මෙහෙම සුළු කරද්දී මාසකට පොලියෙන් රුපියල් 30ක්. ඊට පස්සේ අපි ගන්නවා මාස ඒකක ගණන. ඒ ගණන විදිහට සූත්‍රයක් තිබ්බා. ඒක මතක තියෙන්න ඕනේ. කොහොමද ගන්නෙ? n බෙදීම 2 වරක් n ගන්න 1. m කියන්නේ 10 නේද? 10 බෙදීම 2 10 ගන්න 1. එතකොට මෙතන එනවා 10 බෙදීම 2යි 5ක් 11 55යි. හරි මාසයක ගන්න ගත්තා. ඊට පස්සේ අපි ගන්නෙ හොයන්නේ මුළු පොලිය. ඒක අපි ගන්නෙ මාසයක ගන්න ගුණ කරනවා මාසකට පොලිය. ඒ කියන්නේ 30 55න් ගුණ කරනවා. බලන්න 30 55න් ගුණ කරන උත්තරය එනවා 1650. ඊට පස්සේ අපි ගන්නවා ගෙවිය යුතු මුළු මුදල. ඉතින් පොලියත් එක්ක ණය මුදල නේද? ඒතර අපි ගෙවන්න ඕන තව 20000ක්. ඒකට තව ටිකක් ගන්නවා 1650. එතකොට එනවා 21650 ගෙවීමට ඉතිරි මුදල. දැන් අපි අහන්නේ ගෙවිත මුළු මුදල නෙමෙයි. ගෙවිත මාසික වාරිකයක අගය. ඊට පස්සේ අපි ගන්නවා වාරිකයක අගය. වාරිකයක අගය ඒක ගන්න කොහොමද? ගෙවන්න දෙන මුළු මුදල අපි ගෙවන්න දෙන මාස ගන්න බෙදනවා. දැන් රුපියල් 2165 ගෙවන්න ඕනේ. රුපියල් 2165 ගෙවන්න ඕනේ. ඔක තමයි හරි විදිහ. හරි. එතකොට අපි මෙතන ප්‍රශ්න තුනක් සරල කරලා නේද? එතකොට කලින් ප්‍රශ්න කරගන්න ඊට පස්සේ පන්ති පාන්තර මන්දයන් වෙන එක. දැන් හීනෝශේෂක වෙන්නේ. හරි. ඔයයි ගන්න තමයි මුලින්ම ටික එන්නේ. ඊට පස්සේ තව ප්‍රශ්න තුනක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්න තුනම ඊළඟ විදිහට කරන්නේ. එතක සුබ දවසක්.